අයිබෝවන් සුබම සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම ද ප්ලොට් සමගින් අදත් බොහොම සුවිශේෂී කතාබහකේ දෙන්නට අපි කල්පනා කරා. අද අපේ මැදිරියට අපි ආරාධනා කරා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම මහත්මයාට. හැබැයි වෙනදා කතා කරනවා වගේ සිනමාව නැතුව සිනමාවෙන් එහාට ගිහිලා ඔහුගේ වේදිකා නාට්‍ය නවතම වේදිකා නාට්‍ය ගැනයි අද අපේ කතාබහ අපි කරන්නට සූදානම් වන්නේ. බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව අපේ මැදිරියට පිළිගන්නවා අයිබෝවන් කියලා. දශක 3ක් විතර අශෝක හඳගම කියන නාමය වේදිකාවෙන් ටිකක් ගිලිහුණාදෝ කියලා අපිට හිතන්නට කාලයක් තිබුණා. හැබැයි ඒ නිහඬියාව ටිකක් අභියෝගයක් කරගෙන අද ඔබ සාර්ථකව Tamanගේ ඉලක්කයට ඇවිත් නවතම වේදිකා නාට්‍යයත් සමගින් අපි කතා කරමු ඒ ගැන. අවුරුදු 32කට පස්සේ තමයි මම වේදිකා නාට්‍යයක් කරන්නේ. 1989 තමයි අන්තිමටම නාට්‍යයක් කරේ මාගාත කියන නාට්‍යය. ඊට පස්සේ සෑහෙන කාලයක් දශක 3ක් විතර ඔබ කිව්වා වගේ වේදිකාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න වුණා. විශේෂයෙන්ම මගේ අවධානය වැඩියෙන්ම යොමු වෙලා තිබ්බේ සිනමාවට හින්දා. සිනමාවේ කටයුතුත් මගේ රැකියාවේ කටයුතුත් හින්දා වේදිකා නාට්‍යයකට හිත සහ කාලය යොදවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද හේතුව තමයි වේදිකා නාට්‍යයක් කියන්නේ කරලා ඉවර වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒ වේදිකා නාට්‍ය තියෙනකන් අධ්‍යක්ෂක හැටියටත් නළු නිලියන් හැටියටත් අනිකුත් ශිල්පීන් හැටියටත් ඒකත් එක්ක සජීවීව සම්බන්ධ වෙනවා. ඒක සජීවී කලාවක්. ඉතින් සජීවී කලාවක් එක්ක අපිට මේ කටයුතු කරනකොට මේ ඒකට ලොකු කැපකිරීමක් මම හිතනවා අවශ්‍ය වෙනවායි කියලා. එහෙම නැත්නම් ඒක ටිකක් අමාරුයි මේ පවත්වාගෙන යන්න. ලංකාව වගේ රටක විශේෂයෙන්. මොකද වෘත්තීය මට්ටමේ මේ රංග කලාවක් ලංකාවේ නැති නිසා. අපිට නාට්‍ය කරලා ඉවරලා මෙන්න නාට්‍ය දැන් ඔබ මේක ගෙනියන්න කියලා අධ්‍යක්ෂකට පැත්තකට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මේ විවේකය නිදහස මට ලැබෙනකන් මම පොඩ්ඩක් වේදිකාවේ මේ කියන්නේ ප්‍රසංගික වේදිකාවේ නාට්‍ය වේදිකාවේ කටයුතු කරන එකෙන් අයින් වෙලා නාට්‍ය නරඹන්නෙක් සහ නාට්‍ය පිළිබඳව ඉගෙන ගන්නෙක් බවට පත් වෙලා හිටියා. ඉතින් දැන් මම හිතනවා කාලය ඇවිල්ලා තියෙනවා මට නාට්‍යයක් කරන්න. දැන් අලුත්ම වේදිකා නාට්‍ය ගැන කතා කරන්න කලින් ඔබතුමන්ගේ ජීවිතේ බොහොම සුවිශේෂී කඩයිමක් තමයි මාගාත කියන වේදිකා නාට්‍යය. අපි ඒ පිළිබඳවත් මුලින්ම අදහස් දක්වමු. මාගාත කියන නාට්‍යය ඇත්තටම 1989 තමයි මේ වේදිකාගත වුණේ නිෂ්පාදනය කරේ. ඉතින් 89 වකවානු වෙනකොට ලංකාවේ ලොකු භීෂණ සමයක් තමයි තිබ්බේ කවුරුත් දන්නවා. ඉතින් ඒ භීෂණයට හේතු වෙච්ච කාරණා නීති ආධිපත්‍ය වගේ දේවල් ජනතාවගෙන් ගිලිහී යෑම පිළිබඳව පරමාධිපත්‍ය ජනතාවගෙන් ගිලිහී යෑම පිළිබඳව තේමා කොටගෙන තමයි මේ නාට්‍ය අපි හැදුවේ. ඒක ටිකක් බිහිසුණු අත්දැකීමක් එක්තරා විදිහකට ගත්තොත් එහෙම තිබිච්ච පරිසරයත් එක්ක නාට්‍ය කරන එක. හැබැයි අපි ඒක කරා. ඉතින් ඊට පස්සේ 90 දශකයේ ඇත්තටම ආරම්භ වෙන්නේ වෙනත් පසුබිමක් ඇතුළේ. 90 දශකයෙන් පස්සේ මම හිතනවා ලංකාවේ දේශපාලන ලෑන්ඩ්ස්කේප් එක නැත්තම් පරිසරය වෙනස් වුණා. වෙනස් වෙලා වෙන විදිහකට ඒක හැසිරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ අතර මම වේදිකාවෙන් බැහැරවීමත් නිසා මම කරමින් හිටියේ මගේ කාලය වැඩිපුර සිනමාව කෙරෙහි යොමු වෙන එක. මම සිනමාවේ ගොඩක් දිගු ගමනක් ආවේ ඔය පහුගිය කාලය ඇතුළත තමයි. කියන්නේ වේදිකා නාට්‍යයෙන් පොඩ්ඩක් ඉවත් වෙලා සිනමාවට පිවිසුණාට පස්සේ. මේ මාගාත ඇතුලේ මේ දෙන්න හදපු සංකීර්ණ පණිවිඩයේ ප්‍රේක්ෂකයාට ඉතාමත් හොඳින් ග්‍රහණය වුණා කියලා ඔබතුමන් විශ්වාස කරනවද? මේමයි මාගාත නාට්‍ය 1989 නිෂ්පාදනය වෙලා 1993 වෙනකන් වේදිකාගත වුණා. මම හිතන්නේ ලංකාවේ උතුරු පළාතේ ඇරුණාම අනිත් හැම පළාතකම රංගගත වුණා. අපි ඒක කමතේ රබර් රතු වල පවා රංග දැක්වුව නාට්‍යයක්. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට ග්‍රහණය වුනේ නැත්තම් ඒ තරම් දර්ශන වාර ප්‍රමාණයක් මේ ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. මම හිතනවා ඒකත් එක්ක ප්‍රේක්ෂකයා බැඳිලා හිටියා. ප්‍රේක්ෂකයා ඒකත් එක්ක මේ ඒක නාට්‍ය රසය වින්ද එක්කම ඒකත් එක්ක කිසියම් විදිහක අවබෝධයකුත් මේ පරිසරය පිළිබඳව ලබා ගත්තයි කියලා. හරි. මාගාත ප්‍රේක්ෂකයා හොඳින් ග්‍රහණය කරගත්තා කියලා ඔබතුමන් විශ්වාස කරනවා. දැන් අපි කතා කරමු ඔබතුමන්ගේ නවතම වේදිකා නාට්‍යය ගැන. මාගාත කරනකොට තිබිච්ච මේ පරිසරය විශේෂයෙන්ම දේශපාලන පරිසරය නෙවෙයි දැන් තියෙන්නේ.
මාඝාත කරන කාලේ අපිට මතකයි අපි තරුණය හොඳ. එතකොට අපිට පුළුවන්කම තිබ්බා. ඒ කියන්නේ අපිට දැනුණා නිකන් පොලිටික්ස් කියන දේවල් අපේ ඇඟේ ඇවිල්ලා හැප්පෙනවා වගේ. එතකොට අපිට තිබිච්ච ප්‍රතිචාරය තමයි මාඝාත වගේ නාට්‍යයක් එන මාඝාත වගේ නාට්‍ය හරහා අපි එලි දැක්ුවේ. ඒකම අපි දැන් මේ පහුගිය දශක 3ක විතර කාලය ඇතුළත ඒ වෙනුවට අපේ ජීවිත වෙන විදිහකට සූක්ෂම විදිහට දේශපාලනය විසින් මෙහෙවන තත්ත්වයක් තියෙනවා. දැන් මිනිස්සු ඇත්තරම ගත්තොත් එහෙම හරියට බැලුවොත් එහෙම මේ එක්තරා දුරකට හුදකලා වෙච්ච තනි කුටුම්බ වලට සීමා වෙච්ච ජීවිතයක් ගත කරන පරිසරයක තමයි අපි දැන් ඉන්නේ. එතකොට අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි කලා රස වින්දනය ගන්නකො. දැන් විශේෂයෙන් මේ කොවිඩ් වගේ වකවානුවක ගත්තොත් එහෙම මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්ටර්නෙට් එකේ නැත්තම් ෆෝන් එකේ තමන්ගේ රූපවාහිනියේ ලැප්ටොප් එකේ iPad එකේ ඕකේ තමයි මේ වැඩි වෙලාවක් ගත කරන්නේ. එතකොට අර සාමූහික රසවින්දනය කියන එක මගහැරිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ නාට්‍යයේ තේමාව අර මාඝාත වගේ මහේක්ෂේම නැත්තම් මැක්‍රෝ මේ පොලිටිකල් තීම් එකක් හරහා යන එකක් නෙවෙයි. ඒ වෙනුවට මිනිසුන්ගේ ජීවිතය ඇතුළට කිඳා බහැපු එකක්. ඒ කියන්නේ මයික්‍රෝ ලෙවල් එකට අන්වීක්ෂීය විදිහට ජීවිතය ඇතුළට එබිලා බලලා කරන විශ්ලේෂණයක් වගේ දෙයක් තමයි මේ නාට්‍යයේ තියෙන්නේ. එහෙනම් මේක මගේ මාඝාත හේන භූමිකා වගේ පැරණි නාට්‍යයත් එක්ක සංසන්දනය කරනකොට විශේෂයෙන්ම වෙනස් නාට්‍යයක් බව ඒ නාට්‍ය බලපු අයට වැටහේවි. නාට්‍ය නමත් ටිකක් වෙනස් නේද? ඔව් ඇන්ටික් කඩේක මරණයක්. ඔව් මේ ඇන්ටික් කඩේක මරණයක් කියන නාට්‍ය සඳහා බර්ට් ඕල්බ්‍රෙෂ්ගේ නාට්‍ය කලාවේ නූතන දිගුවක් හැටියට ඔබතුමන්ට ඒක හඳුන්වන්න පුළුවන් නේද? ඒ පිළිවෙලට නේද මේ නාට්‍ය නිර්මාණය කළේ? ඔව් මෙහෙම මගේ කොහොමත් මාඝාත නාට්‍ය වුණත් මම වේදිකාවේ රංගනය කියන එක මම වඩාත්ම මේ ඇලුම් කරන්නේ ඒ බ්‍රෙෂ්ගේ රංග රීතියට අනුව නළු නිලියන් සහ නාට්‍ය ගොඩනංවන නළු නිලියන් හසුරවන්න සහ නාට්‍ය ගොඩනංවන්න. ඉතින් මේ නාට්‍යයත් ඒ රංග ශෛලිය තමයි මම ගොඩක් වෙලාවට මේ නාට්‍යයේ භූමිකාවන් නිරූපණය කරන නළු නිලියන්ට කරන්න මේ හුරු කළේ සහ ඒගොල්ලන්ගේ යොමු කරේ. එතකොට මේ නාට්‍යයත් ඇත්තටම ඒකේ තියෙන විශේෂත්වය තමයි ප්‍රේක්ෂකයාට පැත්තක ඉඳගෙන නාට්‍ය තව කොනක ඉඳගෙන නාට්‍ය රඟ දැක්කනවා ප්‍රේක්ෂකයා බලනවා වගේ එකකට වඩා බලනවා තමයි ප්‍රේක්ෂකයා නරඹමින් ඉන්න ගමන් ප්‍රේක්ෂකයාත් එක්ක පොඩි මේ ඉන්ටරැක්ෂන් එකක් එහෙම නැත්නම් අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙන විදිහට තමයි නාට්‍ය හැදිලා තියෙන්නේ. ඒක නිසා ප්‍රේක්ෂකයාට නාට්‍යයත් එක්ක බැඳෙන්න ඊට වඩා අර සාමාන්‍යයෙන් මේ එහෙම නොවන නාට්‍යයක් නරඹනවට වඩා මේ අවස්ථාවක් ලැබෙනවා. නිකම් බලන් ඉන්නව වෙනුවට ඒකත් එක්ක පොඩි තමනුත් ඒකේ කොටසක් කියලා හැඟෙන විදිහේ ආකෘතියක තමයි රංගාකෘතියක තමයි මේ නාට්‍ය ගොඩනගන්නේ. එවැනි රංගාකෘතියකින් නිර්මාණය වෙච්ච මේ නාට්‍ය අපි බලන්න අනිවාර්යයෙන්ම ආරාධනා කරමු ප්‍රේක්ෂකයන්ට. ඊට කලින් අපි මතක් කරමු මොන වගේ කතා සන්දර්භයක්ද මේක ඇතුලේ තියෙන්නේ, වස්තු බීජය මොන වගේද, ඒ වගේම ප්‍රධාන වශයෙන් ඔබතුමන් සහභාගී කරගත්ත නළු නිලි කැල මොන වගේ චරිතවලටද සහභාගී වුණේ? ඔව් මේ නාට්‍යයේ වස්තු බීජය කියන එක එහෙම නැත්නම් මේ නාට්‍යයේ මොකක් ගැනද කියන එක මම වචන වලින් විස්තර කරන්න ගියොත් මම හිතනවා මම ෆේල් වෙනවා. මම අසමත් වෙනවා කියලා. මොකද මේක ඇතුලේ කියන දෙයට අමතරව, ඒ කියන්නේ සංවාද හරහා කියවෙන දෙයට අමතරව වෙන ගොඩාක් දේවල් ටිකකට යනවා. ඒතකොට මම කිසියම් විදිහක මම කිව්වොත් මේ නාට්‍ය මෙන්න මේ විදිහේ කතාවක් තියෙන මේ විදිහ එකක් කියලා මම හිතනවා ප්‍රේක්ෂකයින්ට ඒක මම කරන අසාධාරණයක් කියලා. මොකද ඔවුන්ගේ නිදහස මේ අහුරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ පරිකල්පනය මම එක්තරා විදිහකට අහුරන හින්දා. ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ සෞම්‍ය ලියනගේ මහාචාර්යවරයෙක් සෞන්දර්ය හා ප්‍රසංගික කලා විශ්වවිද්‍යාලයේ. ඉතින් මේ ඔහු කාලයකට පස්සේ තමයි මම හිතනවා වේදිකාවට එන්නේ. මං වගේ මං තරම් දුර නැති වුණත් කාලයකට පස්සේ තමයි වේදිකාවට මේ රංගනයෙන් දායක වෙන්නේ. මොකද හේතුව ඔහු ඒ කටයුතු සඳහා අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වෙලා ඉඳලා දැන් ඊට පස්සේ ඇවිල්ලා තමන්ගේ පූර්ණ කාලීනව මේ අධ්‍යයන කටයුතු සහ ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙලා ඉන්න හින්දා. ඉතින් කාලයකට පස්සේ සෞම්‍ය වේදිකාවේ දකින්න හම්බ වෙන එක ලොකු ආස්වාදයක් වෙයි.
සෞම්‍යව දන්න සෞම්‍යගේ රංගපෑමට ආස කරන අයට. ඒකම මේත් එක්කම මේ නාට්‍යයට සම්බන්ධ වෙන අනිකුත් ශිල්පීන් සියලු දෙනාම මේ අලුත් නූතන තරුණ රංග ශිල්පීන් ශිල්පිනියන්. ඔවුන් මං හිතනවා ලංකාවේ ඉස්සර අපි නාට්‍ය කරන කාලේ මේ රංගනය හදාරන්න ශාස්ත්‍රීයව හදාරන්න විධිමත්ව හදාරන්න විදිහක් තිබ්බේ නැහැ. දැන් ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා ඒක එහෙම කරන්න ඒ විදිහේ ඉගෙනගත්ත අයගෙන්. එහෙම ඉගෙනගත්ත පිරිසක් සම්බන්ධ කරගෙන තමයි මේ නාට්‍යයේ සියලු අනෙකුත් කටයුතු කරන්නේ. එතකොට මේ නාට්‍ය අනිත් භූමිකාවන් කරනවා නිපුණි ශාරදා, පසන් රණවීර, ස්ටෙෆාන් තිරිමාන්න වගේ පළපුරුදු තරුණ නළුල්ලි ශිල්පීන්. ඒකම මේකේ සංගීතය කරනවා චින්තක ජයකොඩි. අපි සජීවී සංගීතයක් කාලයකට පස්සේ වේදිකාවට අපි අරගෙන එනවා. වේදිකා පසුතල සහ ඒ කියන්නේ මුළු නිෂ්පාදන සැලසුම කරනවා බිමල් ජයකොඩි, ලයිටිං කරන්නේ අනුරුද්ධ මල්ලවාරච්චි, වේදිකා පරිපාලනය කරන කෝසල දිසිල්වා සහ ප්‍රදීප් රාමවික්‍රම, රංග වින්‍යාසයන් සැකසීමෙන් සහ අනිකුත් කටයුතු වලින්. ඉතින් තරුණ පිරිසක් එක්ක මේ කරන අභ්‍යාසය මම හිතනවා අලුත් අත්දැකීමක් මටත් අධ්‍යයන මේ චාරිකාවක් මටත් පුද්ගලිකව ගත්තාම ඒගොල්ලන්ටත් එහෙම වෙන්න ඇති මාත් එක්ක මේ අත්දැකීම් බෙදා ගන්න එක. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේ හදන්නේ. ඉතින් මේ කොරෝනා කාලේ ගෙවල් වලටලා ඉන්න කට්ටිය පොඩ්ඩක් එළියට ඇවිල්ලා නාට්‍යයක් නරඹන්න කැඳවන්න. අපි හැමදෙනාම දන්න කාරණයක් තමයි සෞම්‍ය ලියනගේ මහත්මයා කියන්නේ අපේ රටේ ඉන්න විශේෂ ඒ වගේම විශිෂ්ට ගණයේ රංගතරේ. එතුමන්ගේ සම්ප්‍රාප්තිය මෙම නාට්‍ය ප්‍රධාන චරිතයටම ගැනීමේ අවශ්‍යතාවය නිසා ඔබතුමා කාලයක් මේ නාට්‍ය ටික කාලයක් කරන්නේ නැතුව හිටිය නේද? ඔව් ඇත්තටම කිව්වොත් එම අවුරුදු 10කට විතර කලින් මම මේ නාට්‍ය පිටපත මූලික පිටපත සකස් කරලා තිබ්බේ. මම සෞම්‍යත් එක්ක අපි මේක නිෂ්පාදනය කරන්න සැලසුම් කරලා තිබ්බා. නමුත් සෞම්‍යයට විදේශගත වෙන්න සිද්ධ වුණා ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා. ඉතින් ඒක ගිහිල්ලා එනකොට අවුරුදු 5ක් විතර ගත වුණා ඒ මුළු කාලේ. ඊට පස්සේ ඇවිල්ලා ඔහු විශ්වවිද්‍යාලේ හිටියා. මාත් ටිකක් බිසි වුණා. ඒ සියලු දේ සෞම්‍ය නැතුව මේ නාට්‍ය කරන්න මට උවමනාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා ඔහු සූදානම් වෙනකන් කියන්නේ මේක රඟපාන්න එනකන් කල් බලන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරා මේ ප්‍රධාන චරිතයට අනිවාර්යෙන්ම ගැළපෙනම චරිතය තමයි සෞම්‍ය ලියනගේ මහත්මයා කියලා. ඔව් ඒකට හේතුකුත් තියෙනවා නාට්‍ය බලන්න ආපම තේරෙයි. දැන් මාඝාත වේදිකා නාට්‍ය බලපු කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දැන් ඇන්ටික් කඩයක මරණයක් කියන නාට්‍යත් ඒ රංග ශෛලියම යොදාගත්ත නාට්‍යයක්ද එහෙමත් නැත්නම් ඔබතුමන්ම සඳහන් කළා අපේ රටේ සමාජ දේශපාලන වාතාවරණය කාලෙන් කාලයට අනිවාර්යෙන්ම වෙනස් වෙනවානේ. එතකොට අද අපේ රටේ වර්තමාන පවතින දේශපාලන සමාජ සන්දර්භයට ගැළපෙන අයුරින් නිර්මාණය කිරීමක්ද ඇන්ටික් කඩයක මරණයක් කියන්නේ. ඇත්තටම ඒ කියන්නේ මාඝාත නාට්‍ය මම අර කලින් කිව්වා වගේ ඒක අර පොලිටික්ස් කතා කරන්නේ මහේක්ෂීය තලයක නිකන් ලොකු කැන්වස් එකක නිකන් අපිට කවුරුත් පේන එක. නමුත් මේකේ තියෙන පොලිටික්ස් තමයි. හැබැයි පොලිටික්ස් ඩිරෙක්ට් නෙවෙයි. ඊට වඩා බොහොම මේ සූක්ෂම විදිහට තමයි මිනිසුගේ ජීවිතය ඇතුලේ කොහොමද මේ ජීවිත වෙනස් වෙලා තියෙන්නේ කොහොමද වගේ දේවල් එක්ක යනවා. ඒක වෙන විදිහක්. ඒතකොට ඒ රංගනයත් වෙනස්. මාඝාත නාට්‍යයේ කෙරිච්ච රංගනයට වඩා වෙනස් රංගන ශෛලියකින් තමයි මේ නාට්‍යයේ රංගනයන් සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේක එකයි මම කිව්වේ මේක මගේ අනිකුත් නාට්‍ය අභ්‍යාසයන්ට වඩා පොඩි වෙනසක් තියෙනවා. දැන් අශෝක හඳගම කියලා කිව්වහම අපිට සිනමාවේදී එන්නේ වෙනම අනන්‍යතාවයක්. අශෝක හඳගම මහත්මයාගේ චිත්‍රපටියක් කිව්වහම අපි ඒ සාම්ප්‍රදායික එහෙමත් නැත්නම් අපි දකින චිත්‍රපටි කලාවෙන් එහාට ගිහිල්ලා තමයි අපි කල්පනා කරන්නේ ප්‍රේක්ෂකයෝ විදියට. දැන් වේදිකා නාට්‍ය කලාවෙත් ඔබතුමන්ට ඒ අනන්‍යතාවය ගොඩනගා ගන්න ඔබතුමන් කටයුතු කරලා තියෙනවද? කොහොමද නැත්නම් සාම්ප්‍රදායික නාට්‍ය කලාවටද මේ නාට්‍ය යන්නේ? ඒක ඇත්තටම මට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද හේතුව මට පුළුවන් විදිහකට මේ නූතන මේ නාට්‍යයක් කිරීමේ උවමනාව තිබ්බා. ඒකම මට තිබ්බා ඇත්තටම සිනමාව ඇතුලේ මම ගොඩක් විවිධ විදිහේ අතදා බැලීම් කරා. තේමාවක් පැත්තෙනුත් ආකෘතිය පැත්තෙනුත් දෙකෙන්ම වේදිකා නාට්‍ය ඇතුළෙත් මම ඒ දේ කරමින් ඉන්නවා. කියන්නේ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක එහෙම නැතුව කරලා වැඩක් නැති හින්දා මම හිතනවා ඒක කිසියම් විදිහක මම එකයි කිය වෙනස් අත්දැකීමක් විදිහට දකීවි කියලා. අපි බලමු ඉතින් කොහොමද ඒක කියවා ගන්න කියලා. ඉතින් නරඹන ප්‍රේක්ෂකයන් සහ
ඒවා ගැන මේ විචාරය කරන අය කොයි විදිහටද ඒක ගන්න කියලා. ඒක ගැන මට ඇත්තට මේ මොහොතේ මේක මෙහෙම එකක් වෙයි කියලා මට කියන්න බෑ. හැබැයි අපි මහන්සි වෙලා නාට්‍යයක් කරා. ඇන්ටික් කඩේක මරණයක් ගැන කතා කරද්දී ඔබතුමන් කිව්වා මේ ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් තියෙන සජීවී සංගීතය මේ සඳහා භාවිතා කරනවා කියලා. දැන් ප්‍රේක්ෂකයෝ විදියට අපි නාට්‍යයක් බලන්න ගියාම මේක ටිකක් වෙනස් අත්දැකීමක්. නාට්‍යත් එක්ක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ඔය ඇත්තටම ගොඩක් ප්‍රායෝගික හේතුන් නිසා නාට්‍යකරුවන් පෙළඹිලා තිබුණා සජීවී සංගීතය වෙනුවට රෙකෝඩඩ් මියුසික්. එහෙම නැත්නම් පටිගත කළ මේ සංගීතයක් තමන්ගේ නාට්‍ය සඳහා යොදා ගන්න. විශේෂයෙන්ම සංගීත ශිල්පීන් නාට්‍යයට සජීවීව සම්බන්ධ කර ගැනීමේ අපහසුව සහ වේදිකාව ඇතුලේ ඒ වගේ දේවල් අර පරිණි දැන් සරච්චන්ද්‍ර මේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍යයක් ගත්තොත් එහෙම අපි සජීවී තමයි සංගීතය අපි දකින්නේ. පැරණි නාට්‍ය ගත්තාම සර්පිඩාව, තබ්ලාව, එතකොට මග්දලේ වගේ මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එක්ක මේ කෙරෙන සංගීතයක් තමයි තියෙන්නේ. නමුත් නූතන සංගීත භාණ්ඩත් එක්ක නූතන නාට්‍යයකට සජීවීව සම්බන්ධ සංගීතයේ සම්බන්ධ වීම වියදම පැත්තෙන් ගත්තා වුණත් ලොකු මේ වැඩි. ඒ හින්දා නාට්‍යකරුවන්ට සිද්ධ වුණා පටිගත කළ සංගීතයක් තමන්ගේ නාට්‍ය සඳහා යොදා ගන්න. අපි පුළුවන් තරම් උත්සාහ කරා ඒක නැතුව මේක කොහොමද මේ සජීවී මේ සංගීත භාවිතාවක් එක්ක ඒ කියන්නේ සජීවී නාට්‍යයක් සජීවී සංගීතයක් එක්ක පරිපූර්ණ කරන්න මේ කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඒකට සෑහෙන සංගීත කණ්ඩායම මේ චින්තක ජයකොඩි තමයි සංගීතය මෙහෙවන්නේ. ඒ චින්තක ඒ ශිල්පීන් සම්බන්ධ කරගෙන ඒ වැඩේ කරා. ඉතින් මට හිතෙනවා ඒක වුණත් අලුත් කියන්නේ කාලයකට පස්සේ සජීවීව සංගීතයක් එක්ක වේදිකාව දකින්න හම්බ වීම මම හිතනවා ටිකක් වෙනස් ආස්වාදයක් ගෙන දෙයි කියලා. දැන් අශෝක හඳගමගේ සිනමා නිර්මාණයක් කිව්වහම ප්‍රේක්ෂකයන්ට ටිකක් සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්න අපහසුයි අමාරුයි වගේ බවක් හැඟෙනවා. ඒ කියන්නේ ඔබතුමන් යොදා ගන්න තේමා අතිශය සංකීර්ණයි. අපි දෙපාරක් ඇවිල්ලා හිතන්න පුළුවන් නිර්මාණයක්. හැබැයි දැන් මේ චිත්‍රපටිවල කරන මේ වෙනස්කම් සහ ඒ සංකීර්ණත්වය වේදිකාවටත් ඔබතුමන් යොදා ගන්නවද? ඒක ප්‍රේක්ෂකයන්ට ටිකක් පොදු ප්‍රේක්ෂකයාට ග්‍රහණය කරගන්න අපහසුයි කියලා ඔබතුමාට හැඟෙන්නේ නැද්ද? මෙහෙමයි සිනමාව සම්බන්ධයෙන් වුණත් ඔබ කියන දේ ඇත්තක්ම නෙවෙයි. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය කරගන්න අමාරුයි සහ බැරි කියන කතාව ওই මාධ්‍ය විසින් හදපු කතාවක්. මාධ්‍ය විසින් හිතනවා දැන් මේක ටෙලිනාට්‍යයත් එක්කන සංසන්දනය කරන්නේ චිත්‍රපටි ටෙලිනාට්‍යයත් එක්ක සංසන්දනය කරපුවම ඔව් ඒක එහෙම එච්චරම් නිකන් එකපාරට ඩිරෙක්ට් හැම දෙයක්ම මේ හම්බ වෙන දෙයක් නෙවෙයි. ප්‍රේක්ෂකයාට පොඩ්ඩක් මේ හිතන්න ඉඩකඩ සිනමා කෘතිය ඇතුලේ තියලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඔය කියන්නේ මේක තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ. හැබැයි ප්‍රේක්ෂකයා මුල ඉඳන් අගට ඒක දිහා බලාගෙන ඉන්නවා. සහ ඒකට ඇලිලා ඉන්නවා චිත්‍රපටියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක බලපු ප්‍රේක්ෂකයෝ දන්නවා. හරි. වැඩිපුර මේ සිනමා කෘති වේදිකා නාට්‍ය අවබෝධ වෙන්නේ සිනමාව හා රූපවාහිනිය පිළිබඳ කියවන එහෙම නැත්නම් අධ්‍යයනය කරපු අයට කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? එහෙමම නැහැ. ඒ කියන්නේ මේකයි මම කියන්නේ. අධ්‍යයනය කරපු අයම සිනමාව හෝ මේ වේදිකාව එහෙම නැත්නම් රූපවාහිනිය අධ්‍යයනය කරලා නෙවෙයිනේ මේ බලන කට්ටිය බලන්නේ. ඒ කට්ටිය සාමාන්‍යයෙන් බලනවා. හැබැයි ඒකම තමයි අපිට පොඩි හුරුවක් කියන එකක් කලා රසවින්දනය පිළිබඳව කිසියම් හුරුවක් පාසල් අධ්‍යාපනයේ ඇතුළෙම ළමා වියේදීම ලැබෙනවා නම් එහෙම අයට මම අර කිව්ව ටිකක් ওই සංකීර්ණ තේමාවල් ග්‍රහණය කරගන්න පහසු වෙයි. මොකද ඒ හුරුව ඔවුන්ට ඒක තියෙන හින්දා. දැන් උදාහරණයකට ගත්තොත් අපි දන්නවා සංගීතය, වේදිකා නාට්‍ය, බැලේ නැටුම, චිත්‍ර කලාව කියන එක සම්භාව්‍ය කලා හැටියට ලෝකයේ ගැනෙන දේවල්. ඒවා මේ සරල දේවල් නෙවෙයි. සම්භාව්‍ය කලා හැටියට ගැනෙන දේවල්. එතකොට ඒවා රස විඳින්න පොඩි හුරුවක් ළමා වියේදීම පුරුදු කරන්න ඕන සංස්කෘතික මිනිහෙක් හදන ව්‍යාපෘතිය ඇතුලේ. ඉතින් ඒක අපේ පාසල් අධ්‍යාපනයේ මගහැරලා තියෙනවා ඒක ඇත්ත. හැබැයි ඒ නිසාම තමයි අපි මේ උත්සුක වෙන්න ඕනේ. දැන් අපිට තියෙන අපි බලමු දැන් මිනිස්සු පරිහරණය කරන මේ වින්දන එන්ටර්ටේන්මන්ට් වලට පරිහරණය කරන දේවල් රූපවාහිනිය බලනවා, ඉන්ටර්නෙට් එකේ TikTok කියයි ඒ වගේ දේවල් නේ ලොකු හිට්ස් එක යන්නේ. නිකන් YouTube channel තියෙනවා නිකන් ඒවා කොහොම ලයික්ස් වලට හිට්ස් වලට මේ පුරුදු වෙච්ච මේකක්. ඉතින් පුංචි මොකක් හරි විහිළුවක් එක්ක තමයි හැම වෙලේම මේ කියන දෙයක් යන්නේ. ඒ වගේ සරල දෙයකට තනි පුද්ගලිකව රස විඳින සරල දෙයකට
කොටු කරලා තියෙනවා. දැන් මේක එහෙම නෙවෙයි මේ වේදිකාරංග නාට්‍ය කියන්නේ සාමූහිකව රසවින්දිය යුතු සාමූහිකව මේ විඳගත යුතු මේ සජීවී කලාවක්. ඉතින් ඒක ටිකක් අරකින් වෙනස්. ඒක ඕන මිනිස්සුන්ගේ ජීවිතේට මම හිතන විදිහට. මොකද අපි පුරුදු වෙලා හිටියේ අපි පොඩි කාලේ අපේ තාත්තලා අපේ අම්මලා අපි ඔය එකන් ගියා නාට්‍ය බලන්න සිනමාව බලන්න. ඒ වගේ දේවල් කෙරුණා. මිනිස්සුන්ගේ ජීවිතේ කෑලි වෙලා තිබ්බා. හැබැයි දැන් ඒක මගහැරලා තියෙනවා. දැන් මගහැරලා ඒ වෙනුවට iPad එක එහෙම නැත්නම් පොඩි මේ sannivedana මෙවලන් එක්ක කලාව රස විඳින්න සීමා වෙලා තියෙනවා. ඒක අත්දැකීමක් විදිහට අර සාමූහික රස විඳින අත්දැකීම නෙවෙයි. ඊට වඩා වෙනස් එකක්. ඒක මම හිතනවා සාමූහික රස විඳිනයක් සාමූහික විඥානයක් සමාජයේ හදන්න ඕන වෙනවා. සමාජයේ හදන්න ඕන. තිබෙන. එහෙම නැත්නම් අපිට බෑ ඉස්සරහට යන්න සමාජයක් විදිහට. දැන් වර්තමානය ගත්තොත් ටෙලිනාට්‍ය කලාව චිත්‍රපටි කලාව වේදිකාවට එල්ල වෙලා තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි එකක් දෙකක් යහපත් නැත්තම් සුගම කියන නිර්මාණ බිහි වුණත් ප්‍රධාන විවේචනයක් තමයි හරසුන් නිර්මාණ බිහි වෙනවා කියලා. විශේෂයෙන් අපිට මේ විවේචනය ටිකක් ගණන් ගන්න වෙනවා. මොකද මේ කොරෝනාත් එක්ක නිර්මාණ බිහිවීම ඉතාම අඩුයි හොඳ නිර්මාණ බිහි වුණත්. ඔබතුමාගේ කියවීම මොකද්ද මේ වේදිකාව චිත්‍රපටි කලාව සහ ටෙලිනාට්‍ය කලාව ගැන? දැන් මෙහෙමයි. දැන් මේ කොරෝනා හින්දා ඇත්තටම කියනවා නම් පහුගිය අවුරුද්ද ඇතුළත වේදිකා නාට්‍යයට සිනමාවට ප්‍රේක්ෂකයන් කොහොමදත් යන එක අඩු වෙලා තිබ්බ එක තවදුරටත් සීමා වුණා. ඒ කියන්නේ එතකොට මිනිස්සු තනිකරම ඒ වයින් බැහැර වෙච්ච මේ ජීවිතයක් තමයි පහුගිය අවුරුද්දක විතර කාලය ඇතුළත ගත කළේ. ඒක මිනිස්සුන්ට අඩුවක්වත් දැනෙන්නෙත් නැහැ. මොකද හේතුව ඒවා අර තමන්ගේ ජීවිතේ මේ කියන්නේ දෛනික වැඩ කටයුතු වල ප්‍රමුඛතා ලයිස්තුවේ තියෙන දේවල් නෙවෙයි හින්දා. හරි. හැබැයි ඒක මිනිහෙකුට මම කියන්නේ ඒවා අවශ්‍ය දේවල්. ඒ ජීවිතය වඩාත් මේ සුපුෂ්පිත කරගන්න ඒ වගේ දේවල්, ඒ කියන්නේ ඒ රස විඳීමේ අභ්‍යාසය ඕන. ඒක තමයි මගහැරලා තිබෙන්නේ. දැන් මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි රටකට. සමාජයකට හොඳ තත්ත්වයක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම මේවා මේ ඒ වයින් ඈත් වෙච්ච සමාජයක් හදන එක. මොකද අපිට සාමූහික විඥානයක් හදන්න අවශ්‍ය කරන බොහෝ කියන්නේ දැනුමක් සහ අවබෝධයක් ආස්වාදයක් මේවා හරහා දෙන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් ඒක නැතිවීම ලොකු අපරාධයක්. ඉතින් අපි කොරෝනා මේ අවදානම තියාගෙන මිනිසුන් මැද්දට නාට්‍යයක් අරන් එන්නේ මෙන්න මේ තියෙන අර තිබිච්ච අර මේ බැරියර් එක කඩන්න. කඩාගෙන එළියට එන්න. ඒක ටිකක් අවදානම් සහගත අභ්‍යාසයක් තමයි. හැබැයි ඒක කරනවා. ජීවිතය සුපුෂ්පිත කරගන්න, ජීවිතය වර්ණවත් කරගන්න අනිවාර්යෙන්ම හොඳ වේදිකා නාට්‍යයක් නරඹන්න ඕන. අද අපි කතා කරේ ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යය ගැන. අශෝක හඳගම මහත්මයාත් සමග බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට අපේ මැදිරියට පැමිණියට. ආයුබෝවන් කියලා ඔබතුමාට සමු දෙනවා. බොහොම ස්තුතියි. තවත් දවසක අපි මුණ ගැහිමු. බොහොමත්ම හොඳ වේදිකා නාට්‍යයක් සමගින් හොඳ රසවින්දනයක් ඔබට උරුම කර දෙන්න ඔබත් සමග සාකච්ඡා කරන්න අපි සූදානමින්. සුබ දවසක්.